නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අහං කෝපන භික්ඛවේ කුසලෝ ඉමස්ස ලෝකස්ස කුසලෝ පරස්ස ලෝකස්ස කුසලෝ මාරදේයස්ස කුසලෝ අමරාදේයස්ස කුසලෝ මච්චුදේයස්ස කුසලෝ අමච්චුදේයස්ස තස්ස මහියං භික්ඛවේ යේසෝ තබ්බං සද්ධාහ තබ්බං මඤ්ඤිස්සති තේසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති. බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙලා තිබෙන චූල ගෝපාල සූත්‍රයෙන් කොටසක්. මේ ඇත්තන්ට හැමදාම මතක් කරන කාරණයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෑම සූත්‍රයක්ම අපිට සංසාර දුකින් නිදහස් වෙන්න දේශනා කරන දේශනා. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ දේශනා යොමු වෙන්නේ ආධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධව. මේ චූල ගෝපාල සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ වජ්ජි ප්‍රදේශයේ උක්ඛවේලා කියන නගරේ ගංගා තෙර භික්ෂුන් වහන්සේලා සමග වැඩ වාසය කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒ ගලන ගංගාව දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කළ මහණෙනි, මේ මගධ දේශේ දුප්පාඤ්ඤ වූ එහෙම නැත්නම් අනුවන කමින් යුක්ත ගවයන් නැති කරන ගෝපාලකෙක් වාසය කළා. මේ ගවපාලකයා නිතර නිතර ගංගාවෙන් Tamanගේ ගවයන් නිතර කරනවා. වස්සාන ඍතුවේ අවසාන මාසයේ සරත් කාලේ මේ අනුවන අඥාන ගවපාලකයා ගෝපාලකයා Tamanගේ ගවයන් මෙගොඩ ගැන නොසලකා, එගොඩ ගැන නොසලකා, ඒ වගේම සුදුසු තොටක් ගැන නොසලකා ඒ ගවයන් ඈතර කළා. ඈතර කරාම මොකද වුනේ? අර ගවයන් සැඩ පහරට අහු වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියාය මහණෙනි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකේ නොයෙකුත් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් නොයෙකුත් ඉගැන්වීම් කරනවා මේ ලෝක සත්‍යයට සංසාරයෙන් නිදහස් වෙන්න. නමුත් ඒ අයගේ ඉගැන්වීම නිසා බොහෝ පිරිස දුකට වෙහෙසටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම මහණෙනි, මේ මගධ ප්‍රදේශයේම ඥානවන්ත ගවපාලකෙක් වාසය කළා. මේ ඥානවන්ත ගවපාලකයා Tamanගේ ගවයන් නිතරම මේ ගංගාවෙන් ඈතර කළා. ඈතර කරනකොට වස්සාන ඍතුවේ අවසාන මාසයේ සරත් කාලය උදා වෙනකොට ගඟේ දිය අඩු වෙනෝ දැකලා සුදුසු තොටුපළකින් මෙතර ගැන අවබෝධයක් ඇතුව ඊතර ගැන අවබෝධයක් ඇතුව සුදුසු ගවයන්ම පෙරමුණට යොමු කරලා
නිරුපද්‍රිතව Tamanගේ ගවයන් එගොඩ වෙත ඈතර කළා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි තමන් වහන්සේත් එවැනි කෙනෙක්. මේ ලෝකේ දෙවියන් බ්‍රහ්මයන් අතර සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරන්නේ අර ඥානවන්ත ගව පාලකයා වගේ. සුදුසු වෙලාවේදී සුදුසු ආකාරයට මේ කෙලස් නැමැති ගංගාවෙන් ලෝක සත්‍යය ඈතර කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ සූත්‍රය ටිකක් දීර්ඝ සූත්‍රයක්. ඒකට හේතුව ඒ බුදුහාමුදුරුවෝ මේ ලෝක සත්‍යය ඈතර කළේ කුමක් නිසාද? කුමන දක්ෂතාවයක් තිබුණු නිසාද කියන එක මේ සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා. ඉමස්ස ලෝකස්ස කුසලෝ ඉමස්ස ලෝකස්ස මේ ලෝකයේ පිළිබඳ කුසලතාවය අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධය බුදුරජාණන් වහන්සේට තියෙනවා. කුසලෝ පරස්ස ලෝකස්ස පරලෝ පිළිබඳ දක්ෂතාවය බුදුරජාණන් වහන්සේට තිබෙනවා. කුසලෝ මච්චු දෙය්‍යස්ස මාරයාට අයිති ප්‍රදේශයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේට කුසලතාවය තියෙනවා. අමච්චු දෙය්‍යස්ස කුසලෝ. ඒ වගේම අමරණීය ධර්ම නවලෝතුරා ධර්ම පිළිබඳ උන්වහන්සේට කුසලතාවය තියෙනවා. මච්චු දෙය්‍යස්ස මරණය පිළිබඳ උන්වහන්සේට කුසලතාවය තියෙනවා. අමච්චු දෙය්‍යස්ස අමරණීය බව පිළිබඳ උන්වහන්සේට කුසලතාවය මේ විදිහට කුසලෝ කියන වචනය කීප විටකම මේ සූත්‍රයේ ඇතුළත් වෙලා තිබෙනවා. එතකොට දැන් කුසල කියන වචනය සාමාන්‍යයෙන් ධර්මයට අනුව තේරුම් ගන්න පින්වත්නි ඇලීමක් නැති, ගැටීමක් නැති, මුලාවීමක් නැති යම් ස්වභාවයක් තියෙනවද අන්න ඒ ස්වභාවයට තමයි බුදුහාමුදුරුවෝ කුසල කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක ගැඹුරු අදහසක්. මේ මුළු බුද්ධ දේශනාව තුලම කුසලය කියන එක ඊටා ගැඹුරෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා. නමුත් මෙතන පහසුවෙන් කුසල කියන එක යොදනවා මේ කුසල කියලා මෙතන මූලික වශයෙන් අදහස් කරේ දක්ෂතාවය. උන්වහන්සේ ලබාගත් අවබෝධය පිළිබඳයි මෙතන කුසල කියන වචනෙන් පෙන්눔 කරන්නේ. එතකොට පේනවා දැන් මේ සූත්‍රයේ ගත්තාම චිත්‍රයක් වාගේ අපිට මැවිලා පේනවා. බුදුහාමුදුරුවෝ ඔක්කවේලා කියන මේ නගරේ ගංගාතෙර භික්ෂුන් වහන්සේලා එක්ක මේ අපේ බුදුහාමුදුරුවෝ කරන සාකච්ඡාව. ගවපාලකයන් දෙදෙනෙක් උදාහරණ හැටියට දක්වලා මේ ගංගාවෙන් ගවයන් ඈතර කර ප්‍රවෘත්තියක් තමයි අපේ බුදුහාමුදුරුවෝ මේකෙන් මතු කරන්නේ. එතකොට බුදුහාමුදුරුවන්ට මෙතන මේ ගංගාව ගැන කියන්න හෝ එහෙම නැත්නම් ගවපාලකයන් පිළිබඳ දීර්ඝ විස්තරයක් කරන්න උවමනාවක් නැහැ. උන්වහන්සේගේ දේශනා ක්‍රමය තමයි හැම විටම අපිට දැනෙන දේ, දකින දේ, අපි දැනටම දැනගෙන ඉන්න දේ පෙන්눔 කළා නොදන්නා වූ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ විග්‍රහ කරන්නට බුදුහාමුදුරුවෝ ඒ ධර්මය තබා ගන්න. එතකොට බුදුහාමුදුරුවෝ මේ ගංගාවෙන් ඈතර වීම මේ සංසාරයෙන් ඈතර වීමක් හැටියට මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඒ වගේම මේ සූත්‍රයේ නිතර සඳහන් වෙනවා මාර දෙය, මච්චු දෙය කියන වචනය. මාර කියන වචනේ පාවිච්චි කළ කෙනෙකුට නෙවෙයි කෙලෙස් හා බැඳුණු දෙයක් හැටියටයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ.
එතකොට සංසාරයෙන් එතර වීම ගංගාවෙන් එතර වීමක් වගේ ඒ වගේම ඒ සංසාරයෙන් එතර කරන්නට මාර්ගය කියන්ට ඒ මාර්ගය දැනගත්ත ඥානවන්ත උත්තමයෙකුගේ මඟ පෙන්වීම අවශ්‍යයෙන්ම තිබිය යුතු බව මේ සූත්‍රයේදී පෙන්වනවා. එතකොට දැන් මේ අය තේරුම් ගන්නට බුදුහාමුදුරුවෝ මේ ආධ්‍යාත්මික විවරණයක් නිසා මේ සූත්‍රයනුත් කරන්නේ අපි කොහොමද මේ කියන ප්‍රවෘත්ති අපේ ජීවිතයට සම්බන්ධ කරන්නේ? ජීවිතය ගංගාවකට උපමා කරන බුදුහාමුදුරුවෝ මේ ජීවිතය කියලා කිව්වේ මේ බඹයක් පමණ වූ අපේ ජීවිතය. ඒකත් ටිකක් ගැඹුරු තත්ත්වයක්. නමුත් අපි සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න මේ බඹයක් පමණ ලෝකයේ පිළිබඳ තමයි ජීවිතය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒක ගංගාවක් වගේ වෙන්නේ ඇයි? මේ සූත්‍රයට අනුව. ගඟ කියන එක හැමතිස්සෙම ගලන ස්වභාවයෙන් තියෙන එකක්. නිශ්චලව තියෙන එකක් නෙවෙයි. එතකොට මේ ජීවිතය ගත්තාම ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන හයම පින්වත්නි ගලන නිරන්තරයෙන්. කුමක් අරමුණු කරගෙනද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂයි ගලනවා. නිරන්තරව අරමුණු විශේෂයි ගලනවා. ඊළඟට ධම්ම වශයෙන් ගත්තාම අපේ චිත්තසංතානය තුලම පහළ වෙන විතර්ක වශයෙන් සිතිවිලි වශයෙන් ගලනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී වශයෙන් විතර්ක වශයෙන් සිතිවිලි ගලනවා අනිත් පැත්තෙන්. ඒකට කියනවා ධම්ම කියලා. ධම්ම වශයෙන් ගලනවා. ඊළඟට මේ නාම රූප දෙකම නිරන්තරයෙන්ම පින්වත්නි උපදිනෝ මැරෙනෝ බුදුහාමුදුරන්ගේ ධර්මයට. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හැමතිස්සෙම හට ගන්නෝ හැමතිස්සෙම බිඳිනෝ. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. මේ හැමතිස්සෙම උපදිනෝ බිඳිනෝ. ඒකත් ගැලීමක්. එතකොට පේනවා දැන් අපිට තුන් පැත්තකින් ගඟ වගේ මේක ගලනවා. ඉන්ද්‍රියෝ අරමුණු වෙත ගලනවා. ඒක අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකට. එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නේ නිශ්චල බවක් නෙවෙයි චංචල බවක් තියෙන. ගඟ චංචලයි. එක තැන තියෙන එකක් නෙවෙයි. ඊළඟට අර සිතිවිලි එහෙම නැත්නම් විතර්ක ධම්මානු වශයෙන් ඒත් ගලනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි මේ නාම රූප දෙකම උපදිනෝ මැරෙනෝ. බුදුහාමුදුරුවෝ පෙන්නන මරණය තියෙන එතන. ඒතර එතනත් ගැලීමක් තියෙනවා. එහෙනම් මේ ගඟ කියන එක ඒකාත්මීය වශයෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හැමතිස්සෙම ගලන එකක්. මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවයත් එහෙමයි ඒ විදිහට ගලනවා. එතකොට දැන් අපිට යම් වැටහීමක් තියෙනවා බුදුහාමුදුරුවෝ මේ ගඟ වගේ මේ ගඟෙන් එතර වීම කියන එක ගත්තාම මේ ජීවිතේ නැමැති ලෝකයක් ගංගාවක් වගේ කියන එක අපිට යම් වැටහීමක් තියෙනවා පින්වත්නි. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී පෙන්නනවා මේ ගඟේ සැඩපහරක් තියෙනවා. ඒ සැඩපහර අඩු වැඩි බව තේරුම් ගන්න ඕන මේ ගඟෙන් එතර වෙන්න ඕන. නැත්තම් ඒ ගංගාවෙන් එතර වෙන්න බෑ. එතර වෙන්න ගියොත් සැඩපහර වැඩි අවස්ථාව. ඒ නිසා තමයි වර්ෂා ඍතුවේ අවසාන මාසේ වැස්ස ඉවර වීගෙන යනකොට සරත් කාලයේදී ජලය අඩු වෙන අවස්ථාවේදී මේ ගඟෙන් එතර වෙන්න තබා ගන්නයි කියලා බුදුහාමුදුරුවෝ මෙතන අර ඥානවන්ත ගෝපාලකයා පිළිබඳ කියන. එතකොට පේනවා ගංගාවේ සැඩපහරක් තියෙනවා බුදුහාමුදුරුවෝ මේ ජීවිතේ නැමැති ගංගාවේ සැඩපහරවල් හතරක් මේ සූත්‍රයේ පෙන්වනවා. ඒකට ඕග කියන වචනේ පෙන්නන. ඕග තරණ. ඕග කියන්නේ සැඩපහර කියන එකයි. ඕග හතරක් තියෙනවා මේ ජීවිතේ නැමැති ගංගාවේ. ඒ ඕග තමයි කාම ඕග,
භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග කියලා සැඩ පහරවල් 4ක් තියෙනවා. ඒකට ධර්මයෙන් පෙන්වන්නේ පින්වත්නි ආසව කියන වචනේ. ආසව කියලා කියන්නේ සංසාරයේ බොහෝ කාලයක් අපි අතර වැඩමින් පෝෂණය වෙමින් ඊටා බරපතල විදියට මුළු සංසාරයේම වසාගෙන ඉන්න තද බල ගැඹුරු වූ අකුසල ධර්මයන් පිළිබඳයි බුදුහාමුදුරුවෝ ඕග කියන වචනේ පාවිච්චි කරේ. අවිජ්ජා ඕග, අවිද්‍යාව තමයි මේ මුළු ජීවිතේ මුළු සංසාරයම වහගෙන ඉන්නේ. කාම ඕග, තෘෂ්ණාව හා ඇලීම එක්ක තියෙන මේ අනිත් සැඩපහර තමයි සංසාරේ තියෙන්නේ. දිට්ඨි, ඒ දිට්ඨිය පිරිසිදු වීම නොවීම නිසා පින්වත්නි සක්කාය දිට්ඨිය පදනම් කරගත්තා වූ මේ සංසාර ස්වභාවයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඊළඟට භව, මේ විදියට අර ගංගාවේ සැඩ පහරක් තියෙනවා, මේ ජීවිතේ නැමැති ගංගාවේ සැඩ පහරක් තියෙනවා. ඕග කියන, ඕග තරණ කියන වචනේ. ඒක තරණය කරන්න ඕන. එතකොට මේ යම් කිසි කෙනෙක් මේ ජීවිතෙන් ඈතර වෙන්න බලන කෙනෙක්, මේ සංසාරේ නැමැති ගංගාවෙන් ඈතර වෙන්න බලන කෙනෙක් බලන්න ඕන වැදගත්ම දේ තමයි තමන්ගේ අවිද්‍යාව අඩු කරගන්න වැඩද මේ කරන්න කියලා. කාම තෘෂ්ණා, කාමාශව, එහෙම නැත්නම් කාම ඕග අඩු කර ගැනීමේ වැඩක්ද මේ කරන්නේ. භව ඕග, භවයට තියෙන කැමැත්ත අඩු කරගෙනද, එහෙම නැත්නම් භව රාගයක්ද අපි තුල තියෙන භව සම්මුදිතා, භවයට ඇලිලාද මේ පින්කම් අපි කරන්නේ. අපි තේරුම් ගන්න ඕන. ඊළඟට දිට්ඨිය කොච්චර දුරට දිට්ඨි වහලෙක් හැටියට දිට්ඨියකට බැහැලා මේ ලෝකේ දිහා බලනවද? ඒ දිට්ඨි වහල් භාවයේ තියෙනකන් අපිට මේ සංසාර බැම්ම ගලවන්න බෑ කියන එක බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට ඒක අඩු වෙනවද මේ වෙයින් කියලා අර දාන, සීල, භාවනාදී ගුණධර්ම වල යෙදෙනකොට පින්වත්නි අපි පරීක්ෂා කරන්න ඕන අපේ මේ ජීවිතයේ නැමැති ගංගාවේ සැඩපහර වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඒ වැඩි වෙනව නම් අපිට ඈතර වෙන්න බෑ. අපි ගහගෙන යනවා මුහුද දක්වා. මකරකට මරණය දක්වා අපි ගහගෙන යනවා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නනවා ඒ සැඩපහර විතරක් නෙවෙයි ගංගාවේ හැමතැනින්ම බහින්න බෑ. මේ සූත්‍රයට අනුව සුදුසු තැනක් තියෙනවා. මෙතර අපි මෙතර ගැන දැනගන්නවා කියලා කියන්නේ සුදුසු තොට අවබෝධ කරගන්නවා කියන්නේ. ඊතර බව අවබෝධ කරගන්නවා කියන්නේ අපි ඊතර වෙන තැන, ගොඩ වෙන තැන අවබෝධ කරගන්නවා කියන එකයි. දැන් කෙනෙක් මෙතන පිළිබඳ අවබෝධයක් නැතුව ඊතර ගැන හිතනවා නම් ඒකත් අඥාන සිතිවිල්ලක් හැටියට අපේ බුදුහාමුදුරෝ දේශනා කළේ. දැන් අපේ සමාජයේ තියෙන පින්වත්නි යන තැනට කරගන්නවා කියන අදහස. ඒක නරක නෑ. හැබැයි බුදුහාමුදුරෝ නිතරම කියන්නේ ඉන්න තැන අවබෝධ කරගන්න ඕන. ඉන්න තැන අවබෝධ කරගන්න නැතුව යන තැනට වැඩ කරනවා කියන එක අනුවන කතාවක් හැටියටයි ධර්මයේ පෙන්නන්නේ. ඉන්න තැන අපි හොඳ අවබෝධයෙන් ඉන්නවනම් ඒ අවබෝධය විසින්ම යන තැන යහපත් කරනවා. ඉන්න තැන අවබෝධයක් නැත්නම් අපි කතා කරන දේ, කියන දේ, සිතන දේ, අපේ මනුෂ්‍ය ජීවිතේ, අපේ බෞද්ධ ජීවිතයේ සියල්ලක්ම අමතක වෙලා නම් ඉන්න තැන අමතකයි. ඒ ඉන්න තැන අමතක එක්කෙනා මොනෝ හරි දෙයක් කරගන්නෝ යන තැනට. ඒක බුදුදහම නොවේ. බුදුදහම කියන්නේ ඉන්න තැන අපි හොඳ අවබෝධයෙන් වාසය කරන්න ඕන. ඊටත් වඩා ගැඹුරු දෙයක් මෙතන කියන්නේ අර ගවයන් නතර කරන්නට මෙතර තොට ගැන හරි අවබෝධයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ කෙලෙස් තරණය කියන එක ලේසි එකක් නෙවෙයි. අපිට හිතුවක්කාර විදියට කරන්න බෑ. ඒ නිසා තමයි අපිට ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකුගේ මාර්ගය වුමනා කරන්නේ. ඒ නිසා මේ සූත්‍රය පටන් ගන්නකොටම බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර වැරදි ඉගැන්වීම් උගන්වන ශාස්ත්‍රෝන් නිසා මේ ලෝකේ කොච්චර අහිංසක මිනිස්සු අතරමං වෙනවද?
වැරදි මත, වැරදි දෘෂ්ටි, වැරදි පිළිවෙත් වලට පුරුදු කළා. ඒව අනුගමනය කිරීම නිසා ඒ ජීවිත සංසාරේ බොහෝ කාලයක් අතරමං වෙන බව තමයි මේ සූත්‍රයේ චූල ගෝපාල සූත්‍රේ පටන් ගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට තමන් වහන්සේ එවැනි කෙනෙක් නෙමෙයි. මෙතර ගැන හොඳට දන්නවා. ඊළඟට ඊතර වෙන දැනක් දන්නවා. එතකොට මෙතර කියලා කිව්වේ පින්වත්නි මෙතර වෙන තැන කියලා කිව්වේ තොට. තොටක් නැතුව දැන් මේකේ අටුවා කතාවේ සඳහන් වෙනවා අර දුප්පාඤ්ඤ ගෝපාලකයා අර සතුන් යම් කිසි තැනකින් ගඟෙන් ඊතර කරනෝ ඒ සතුන්ට එගොඩ වෙන්න තොටක් නැහැ. ඒක ගැන කල්පනා කළේ නැහැ. ඒ සත්තු එහාට ගිහිල්ලා අර ප්‍රධාන ගවයන් අර ගංගා ඊතර වෙන තැන ඒ කන්ද තමන්ට නැග ගන්නට බැරුව කුර වලින් හූරලා එතනම ඒ ගංගාවෙම ගහගෙන ගිහිලා මරණයටපත් වෙනවා. බුදු අටුවාවේ සඳහන් වෙලා. ඒ මොකද අර ඊතර පිළිබඳ අවබෝධයක් නැතුව මෙතර පිළිබඳත් අවබෝධයක් නැතුව ඒකට කරන්ට ගියා. ඒක බොහොම ගැඹුරු කතාවක් ඒ කිව්වේ. නමුත් පොඩි ඡායාවක් විතරයි මේ සූත්‍රයේ මේ ඇත්තන්ට දේශනා කරන්නේ. එතකොට පේනවා බුදුහාමුදුරුවෝ මෙතර කිව්වේ තොටුපළ කිව්වේ දැන් මේ ආධ්‍යාත්මික තරණය කරන එක්කෙනාට මේ බුදුදහමේ ඊටාම විශිෂ්ට විදියට පෙන්වන්නේ ඊතර වෙන තොට. ඒ තමයි සමාධිය කියන එක. ඒ නිසි සමාධිය බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මා සමාධියකට එන්නේ නැතුව කිසි කෙනෙකුට පින්වත්නි මේ ගංගාව තරණය කරන්න බෑ. අවිද්‍යා ඕගය මඩින්ට බෑ. භව ඕගය මඩින්ට බෑ. කාම ඕගය මඩින්ට බෑ. ditthi ඕග මඩින්ට බෑ. ඒවටම අහු වෙලා නැවත අර සංසාරේ එහාට ගහගෙන යන බව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා ඊටාම වැදගත් මේ ජීවිතය නැමැති ගංගාවෙන් එහෙම නැත්නම් මේ සංසාරය නැමැති ගංගාවෙන් ඈතර වෙන එක්කෙනා හොඳට දැනගන්න ඕන අපේ බුදුහාමුදුරුවෝ පෙන්වන තොට මොකද්ද කියන එක. ඒ තොට නැතුව තමන්ගේ කැමැත්තෙන් මොනවා හරි කරලා මේකෙන් ඈතර වෙන්න බෑ. ඒ නිසා තමයි ශාස්ත්‍රයේ අපිට උවමනා කරන්නේ. ඊළඟට පින්වත්නි ඒ කාරණේ දැනගත්තොත් අන්න එයාට අවබෝධ කරන්න පුළුවන් මොකද්ද මේ ලෝකයේ පිළිබඳ එයා කුසලතාවය ලබා ගන්නවා. එතකොට මේ ලෝක කියන වචනේ බුදුහාමුදුරුවෝ අරියස්ස විනය තුල ආර්ය විනය තුල ලෝකය කියලා පෙන්වුවේ මේ සලායතනයට. අපි නොයෙකුත් අධ්‍යාපන ක්‍රම ලැබපු නිසා අපිට ලෝකය කියනකොට විවිධ දේ මනසට නැගෙන්න පුළුවන්. ඒ විවිධ දේ පසකින් තබන්ට අපේ බුදුහාමුදුරුවෝ අරියස්ස විනය තුල එහෙම නැත්නම් ආර්ය විනය තුල ලෝකය කියලා ප්‍රකාශ කළේ මේ සලායතනයට. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ආයතන හයට තමයි බුදුහාමුදුරුවෝ ලෝකය කිව්වේ. චක්කුං ලෝකේ, සෝතං ලෝකේ, සබ්දං ලෝකේ, ගන්ධං ලෝකේ, රස ලෝකේ ආදී වශයෙන් සතිපට්ඨාන සූත්‍රෙත් ඒක පෙන්වලා තියෙනවා. එතකොට උන්වහන්සේ ඉමස්ස ලෝකස්ස එහෙම නැත්නම් මේ ලෝකයේ පිළිබඳ කුසලතාවේ ලබනවා කියලා කිව්වේ මේ සලායතනය පිළිබඳ අවබෝධය ලබා ගැනීම. අපි කොච්චර එහාට මේ මහා පෘථිවිය හෝ විශ්වය හෝ කොපමණ කාලයක් අපි සොයාගෙන ගියත් පින්වත්නි ඒක ලෞකික දැනුමක් මිස ජීවිතේ සංසිඳීමකට හේතු වෙන සැනසිලිදායක අවබෝධයක් එතනින් ලබා ගන්නට බෑ. එතකොට සංසාර දුකින් නිදහස් වෙන කෙනෙක් මේ සලායතනය නැවති ලෝකයේ පිළිබඳ ඉමස්ස ලෝකස්ස කුසලෝ මේ ලෝකයේ පිළිබඳ කුසලතාවය ඇති කර ගන්නව නම් අන්න එයාට ඒ අවබෝධය එනවා. බුදුරජාණන් වහන්සේ කුසලෝ ඉමස්ස ලෝකස්ස මේ ලෝකයේ පිළිබඳ කුසලතාවය බුදුහාන්ට තියෙනවා.
එතකොට බුදුහාඳුරන්ට විතරක් එක තිබිලා මදි. සසර දුකින් ගැලවෙන අපිට තියෙන්න ඕන ඒ කුසලතාවය. මේ ආයතන පිළිබඳ අවබෝධය අපිට තියෙන්න ඕන. කුසලෝ පරස්ස ලෝකස්ස. එතන පරලෝකයේ කියලා කිව්වේ මැරිලා ගිහිල්ලා ලබන අවබෝධයක් නෙමෙයි. දැන් එහෙම වුණොත් අපිට මෙහෙම අදහසක් ගන්න පුළුවන්. අපි මීට කලින් ජීවිතයක හිටියා. ඒ ඉඳලි වෙලා දැන් ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට. එතකොට මේක පරලෝකය කියලා එහෙම ගන්න පුළුවන්. එහෙම නෙමෙයි. එතන කුසලෝ පරස්ස ලෝකස්ස කියලා කිව්වේ අපේ මේ සිතේ ස්වභාවය පින්වත්නි. කර්ම නිමිති ගති කියන අවබෝධය කෙනෙකුට ලබා ගන්නට ආධ්‍යාත්මිකව ඒ වැටහීම කෙනෙකුට තියෙන්න ඕන මේ ජීවිතය ගත කරනකොට. දැන් අපි දන්නවා කෙනෙක් මරණයටපත් වෙනකොට කර්ම නිමිති ගති කියන ඒව පහළ වෙනවා. කර්ම කියලා කියන්නේ මොනවද? අපි කරපු මොනවා හරි යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් අපේ හිතට නැගෙන්න පුළුවන්. ඒකට තමයි කර්ම කියලා කියන්නේ. කර්ම නිමිති කියලා කියන්නේ ඒව කරන්න යම් දේවල් කරපු දේ නිමිති. ඒව කර ගැනීමට හවුල් කරගත්ත දේවල්. අපි දානයක් දෙනවා කියලා හිතමු. දානයක් දෙනකොට මෙච්චර භික්ෂුන් වහන්සේලා පැමිණියා, මෙච්චර මේ විදිහට දාන හැරගැස්සුවා කියලා අන්න ඒව තමයි නිමිති කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රාණඝාතයක් කරනකොට අපි ඒවට පාවිච්චි කරපු දේවල් ඒ කර්ම නිමිති. එතකොට කර්ම නිමිති හිතට නැగిලා අපේ හිතේ පහළ වෙනවා පින්නති ගති කියලා එකක්. ගති කියලා එකක්. ඒ ගතිය කියන එක ඊටාම ගැඹුරු අවස්ථාවක්. ඒ ගතිය කියන එක හැදෙන්නේ අර පංච උපාදානස්කන්ධයත් එක්කමයි. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදාන කියන උපාදාන පහේම එකමුතුවක් තමයි එතන ගතිය කියලා කිව්වේ. ඒක ගැන අපි දේශනා මීට කලින් කරලා තියෙන නිසා පැහැදිලි කරන්නේ නැහැ. ගතිය පංච උපාදානස්කන්ධ ගති. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආගතින්, ගතින්, චුතින්, උත්පත්තින් කියන වචන 4 පාවිච්චි කරලා තිබෙනවා. ගතින් කියලා කිව්වේ අපි අරමුණත් එක්ක හිතේ පහළ කරන මේ ස්වභාවය ගති. ඊළඟට ආගතින් කියලා කිව්වේ ඒ අරමුණත් එක්ක හට ගන්නා වූ ස්වභාවය. එහෙන් රූපයක් බලලා එහෙම නැත්නම් අපි කරපු දෙයක් හිතට නගාගෙන අර කර්ම නිමිත්තක් එහෙම වෙන්න පුළුවන්. මේ මොහොතේ නොදැක්කත් මේ මොහොතේ ඇහුනේ නැති වුණත් ඒක හිතට නැගිලා ආගතින් අන්න ගතියක් උපදින්න පුළුවන්. ඊළඟට ගතින් ඒ ස්වභාවයේ හිතේ යම් කාලයක් පවත්වන්න පුළුවන්. අපි පවත්වනවා. කල්පනා කරමින් මේ ස්වභාවය අපේ හිතේ පවත්වනවා. ගතින්. චුතින් අපි ඒ අවස්ථාවේ මරණයටපත් වුණොත් චුත වෙන්නේ අයින් වෙන්නේ විඥානයත් එක්ක ඒ ගතිය. චුතින් පටිසන්ධින් උත්පත්තින් එහෙම නැත්නම් ආගතින් ගතින් චුතින් උත්පත්තින් කියන උත්පත්තින් කිව්වේ අපේ හට ගැනීම ප්‍රතිසන්දිය වෙන්නේ එතකොට ඒක. බුදුහාමුදුරුවෝ ඒක බොහොම හොඳට දේශනා කරලා තිබෙනවා. එතකොට පින්වත්නි මෙන්න මේ ආගතින් කියන අර අරමුණත් එක්ක හට ගන්නා වූ ස්වභාවය, ගතින් ඒක පවත්තන ස්වභාවය, චුතින් මේකෙන් මේ ශරීරයෙන් අයින් වෙන ස්වභාවය, උත්පත්තින් උපදින ස්වභාවය, මෙන්න මේ අවස්ථා ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් ඇතුව ජීවත් වෙනවා නම් කුසලෝ පරස්ස ලෝකස්ස. අන්න එයා පරලෝ පිළිබඳ කුසලතාවයේ තියෙනවා. නැත්තම් එතන ගිහිලා උපදිලා උනේ කිව්වොත් දැන් අපි තව තැනක ඉඳලානේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ආපහු එතෙන්ට ගියාට පස්සෙත් මේ වගේම තමයි කියන්න වෙන්නේ. එතන පරලොවක් වෙන්නේ නැහනේ. ඒක මෙලොවක් වෙනවා ඊට පස්සේ. එතකොට මේ පරලොව කියන එක ඒ විදිහෙන් බැලුවොත් කවදාත් හම්බ වෙන එකක් නෙවෙයි. නමුත් අර මෙලව මේ අපේ
මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංසාර ප්‍රවෘත්තිය කියන එක මේ භෞතික ස්වභාවයක් නෙවෙයි මේ හිතේ ස්වභාවයක්මයි. ඒ නිකං හිතේ ස්වභාවයක් තියෙනව නෙවෙයි මේ හිත අරමුණුත් එක්ක මේ පංච උපාදානස්කන්ධයගේ හට ගැනීම. ඒක පැවැත්වීම. ඒක චුද්ධෝ අපේත විඥානෝ මේ ශරීරයෙන් ඒක ඉක්ම යෑම. උත්පත්තියෙන් හට ගැනීම කියන ප්‍රතිසන්දි කියන එක. එතකොට ඒක තමයි අපි චුති චිත්ත එහෙම නැත්නම් ප්‍රතිසන්දි චිත්ත කියන අවස්ථාවේ විග්‍රහයක් තමයි එතන පෙන්වන්නේ පින්වත්. ඥානවන්ත කෙනෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳ මේ ලෝකයේ පිළිබඳ කුසලෝ ඉමස්ස ලෝකස්ස මේ සලායතනය පිළිබඳ අවබෝධයෙන් ඉන්න කෙනාට ඒක තමයි මේ ලෝකය කියලා කිව්වේ. අවබෝධයෙන් ඉන්න කෙනාට කුසලෝ පරස්ස ලෝකස්ස මෙන්න මේ පිළිවෙලත් අවබෝධය තියෙනවා. කොහොමද මේ අරමුණු වෙන්නේ? ඒකෙන් කොහොමද ගති හටගන්නේ? ඒව කොහොමද චුති බවටපත් වෙන්නේ? මරණ මොහොතේදීත් වෙන්නේ මේ ක්‍රියාවමයි කියලා අවබෝධ කරගන්නවා. එයා හොඳ සිහියෙන් ඉන්න වෙලාව. මරණකොට වෙන්නේත් ඒකම තමයි. එතකොට පින්වත්නි ඒකේ කුසලෝ කියලා කිව්වේ මොකද්ද? ඒක අපිට පාලනය කරගන්න, ඒක දියුණු කරගන්න ඇති කරගන්නා වූ දක්ෂතාවය. බුදුහාමුදුරුවෝ ඒක ඉතා විශිෂ්ට විදියට උන්වහන්සේ දැක්කා මේ සත්වයෝ උපදින මැරෙන සත්වයෝන්ගේ ස්වභාවය චුතූපපා ඥාණයෙන් උන්වහන්සේ අවබෝධ කළා. එතකොට ඥානවන්ත බෞද්ධයෙක් ළඟ පින්වත්නි පරස්ස ලෝකස්ස කියලා කිව්වේ තමන්ගේ මේ ස්වභාවය ඊළඟ ජීවිතයක් තමන්ට තියෙනවා නම් තමන් මෙන්න මේ ගතියට අනුව තමයි චුතිය පටිසන්ධිය සිද්ධ වෙන්නේ කියන අවබෝධය කෙනෙකුට ඇතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ඉද නන්දති සතුටු වෙනවා කියලා කිව්වේ. එයාට තමයි අර පෙච්ච නන්දති කියන එකත් ඕනනම් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව අර මේ ජීවිතෙන් වැහිච්ච අවස්ථාවක නෙමෙයි උතන විග්‍රහය තියෙන්නේ. එතකොට දැන් මේ ඇත්තන්ට තේරුණා කුසලෝ ඉමස්ස ලෝකස්ස මේ ලෝකයේ පිළිබඳ කුසලතාවයේ දක්ෂතාවය මේ සලායතනය පිළිබඳ. කුසලෝ පරස්ස ලෝකස්ස අන පරලෝ පිළිබඳ කියලා කිව්ව එක මොකද්ද කියලා තේරුම්. ඒක මිනිස්සෙකුට විතරයි ඒ විචාර බුද්ධිය ලබා ගන්න ඕන. දැන් සත්තුත් මැරෙනවා. සත්තුන්ටත් මෙලවක් තියෙනවා. ඒ අයත් මැරිලා පරලෝකකට යනවා. නමුත් ඒ අයට අර පරස්ස ලෝක පිළිබඳ එහෙම අවබෝධයක් ලබා ගන්නට බෑ. එහෙම විචාර බුද්ධියක් නුවණක් ඒ මොනවත් නැහැ. මිනිස්සෙකුට ඇති වටිනකම පින්වත් යන්නේ එතනයි. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා කුසලෝ මච්චු දෙයස්ස මච්චු දෙය කියලා කිව්වේ මරණය මාරයාට අයිති ප්‍රදේශය. එතන මාර කියලා කිව්වේ පින්වන්ත කෙනෙක් නෙවෙයි. මාරයා කියන්නේ විනාශයටපත් වෙන ජරතා අනිත්‍යතාවයන්ට ලක් වෙන යම් ප්‍රදේශයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ඒක මාර දෙය කියන වචනේ පාවිච්චි කළා. මාරයා සතු ප්‍රදේශයක් මාරයාට අයිති එකක්. ඒ ඔක්කොම ජරාවට අනිත්‍යතාවයට දුක්ඛතාවයන්ට පත් වෙන හැම දෙයක්ම මාරයාට අයිති කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා. එතකොට පේනවා දැන් මච්චු දෙය කියලා මෙතන බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයෙන් කියන්නේ මොකද්ද? ත්‍රයි භූමිය පිළිබඳ. කාම ලෝකයක් මාරයට අයිති එකක්. රූප ලෝකයක් මාරයට අයිති එකක්. අරූප ලෝකයක් මාරයට අයිති එකක්. අපි දැන් තුන් ලෝකේ කියලා එකක් කියනවනේ. කාම ලෝකේ කියලා කිව්වේ මේ අපි දැන් ජීවත් වෙන්නේ කාම ලෝකේ. කාම ලෝකේ 11ක් ගැන බුදුහාඳුරෝ පෙන්වන මනුස්ස ලෝකයේ ඇතුළු දිව්‍ය ලෝක 6කුත් සතර අපායකුත් එක්ක. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක රූප ලෝක හැටියට පෙන්වනවා. ඒවා ලෞකික ධාන මට්ටමක් ලැබලා මේ හිතේම උපදවාගත්ත යම්කේ සංකාර සංස්කෘත වලින් එහෙම නැත්නම් සංස්කාර වලින් ලබා ගන්නා වූ තත්වයක්ම නිසා ඒවත් මායයට අයිති ඒ රූප ලෝකත්. ඊළඟ අරූප ලෝක කියන ඒවත් මායයට අයිති. අන්න බුදුහාඳුර මේ සූත්‍රයේ කුසලෝ මාර දෙය. මාරයාට අයිති කොටස හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ නිසා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් නැවත නැවත මේ කාම ලෝකයේම උපදින්න
ඒ මාරයාටම අයිති තැනම උපදින්න කැමති වුණ නිසා අර දුක බලාපොරොත්තු විය යුතුයි. දුකම උරුම වෙලා ඔහුට තියෙනවා. ඊළඟට රූප ලෝකයේ යම්කිසි ලෞකික සමාධියක් ඒවට කියනවා ආනෙන්ජාපි සංඛාර කියන වචනේ බුදුහාඳුරෝ පාවිච්චි කරනවා. ලෞකික සමාධියක් ලැබලා එතනින් අන්න ඒකයි කිව්වේ වැරදි තොට කියලා කිව්වේ එතන ලෞකික සමාධිය. එතනින් ගියොත් නිවැරදි සම්මා සමාධිය නෙවෙයි වැරදි සමාධියකින් අන්න රූපාවචර බ්‍රහ්ම ලෝකවල වෙන ඒකත් මායයටයි. ඒකත් කැඩෙනව බිඳෙනව විනාශ වෙනව නැති වෙනවා. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝක. මේ විදියට කාම රූප අරූප වශයෙන් පෙන්නු මච්චු දෙය මායයට අයිති ප්‍රදේශයේ පිළිබඳ අවබෝධ කරගන්න ඕන සසර මේ සංසාර ගංගාවෙන් ඈතර වෙන එක්කෙනා. එහෙම නැතුනොත් එයාට මේකෙන් නිදහසක් ලබන්න බෑ. ඊළඟට අමච්චු දෙය කියන වචනේ පාවිච්චි කළා. මච්චු දෙය අමච්චු දෙය කුසලෝ. අමච්චු දෙය කියලා කිව්වේ නව ලෝතුරා ධර්මය. සෝවාන්, සකර්දාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵල මේ අටත් ඒ වගේම නිවනත් කියන නව ලෝතුරා ධර්මයට තමයි බුදුහාමුදුරුවෝ අමච්චු දෙය කියලා මරණයටපත් වෙන්නේ නැති අමරණීය ධර්ම හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට මේ ඇත්ත දන්නවා බණ පොතේ සෝතාපන්න වෙනකොට මේක නියති ගතියක් හැටියට පෙන්වනවා. නියතිය කියලා කිව්වේ ඒක මායයට වෙනස් කරන්න බෑ. ඒ සෝවාන් වෙච්ච ඇත්ත මායයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. සකර්දාගාමී වෙච්ච එක්කෙනා තවත් ටිකක් ඈත් වෙලා ඉන්නේ. අනාගාමී වෙච්ච එක්කෙනා තවත් ඈත් වෙලා. රහත් වෙච්ච එක්කෙනා සම්පූර්ණයෙන්ම මච්චු දෙයියෙන් එහෙම නැත්නම් මාර දෙයියෙන් සම්පූර්ණම තුන් ලෝකයෙන්ම නිදහස් වෙච්ච ශාන්ත වූ තත්ත්වය අවබෝධ කරගත්ත උත්තමෙක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනෝ මේ මච්චු අමච්චු කියන වචනය මරණය මච්චු කිව්වේ මරණය මරණීය ධර්ම ඒ මාර ධර්ම කියලා කිව්වත් මරණීය ධර්ම කිව්වත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සූත්‍රයේදී අර ඒ වචන දෙකම පාවිච්චි කරලා තිබෙනවා. මාර දෙය කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා. මච්චු දෙය කියන වචනයත් පාවිච්චි කරලා. අර මාර දෙය කියන වචනෙන් තුන් ලෝකේ මේ මාරයාටයි සීමාව හැටියට පෙන්වුවා. අර මච්චු දෙය පෙන්වුවා ඉඳුරාම මරණය. සම්මත මරණයත් ෂණික මරණයත් කියන මරණ දෙකක් උරුම කර ගැනීම ඒ මච්චු දෙය හැටියට පෙන්වුවා. මේ ඇත්තෝ අහලා තියෙනවා නිතර බණ අහන නිසා මේ පිරිස මාර කියන වචනේ බුදුහාමුදුරුවෝ ආකාර කීපයකට පෙන්වලා තියෙනවා. හැබැයි මුල් සූත්‍රවල බුදුහාමුදුරුවෝ මුල් අවස්ථාවේ රාධහාමුදුරුවෝ අහනෝ බුදුහාමුදුරනේ මාරයා කියලා කියන්නේ කාටද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රාධ මේ රූපය මාරෙක්ය. මේ වේදනාව මාරෙක්ය. මේ සංඥාව මාරෙක්ය. මේ සංඛාර මාරෙක්ය. මේ විඥාණය මාරෙක්ය. මේ ස්කන්ධ පහ මාර කියන වචනේ තමයි බුදුහාඳුර මුල් සූත්‍රවල දේශනා කළේ. පහු වෙනකොට පින්වත්නි අටුවාවත් එක්ක ඇති වෙච්ච ධර්මයේ තුල අර මාර කියන එක තවත් ටිකක් විස්තර කරලා තියෙනවා. අර විදියට කිව්ව ස්කන්ධ මාර. දැන් බුදුහාඳුර මුලින් කිව්ව මේ ස්කන්ධ පහට මාර කියන වචනේ පාවිච්චි. ස්කන්ධ මාර. ඊළඟට මෘත මාර. මෘත කියන්නේ ඉඳුරාම මරණය. මරණයට මාරයි කියලා කිව්වා. ඊළඟට ක්ලේශ මාර. කෙලෙස් වලට මාර කියලා කිව්වා. ඊළඟට අபிසංඛාර මාර. අபிසංඛාර මාර කියලා කිව්වේ අර ත්‍රිභූමියක උත්පත්තිය හට ගැනීමට හේතු වෙන්නා වූ මේ චිත්තසංතානය තුල පහළ කරන්නා වූ සංස්කාර හේවත් කර්ම ඒවට මාර කියලා කිව්වා. අபிසංඛාර මාර. ඊළඟට අර කෙනෙක් හැටියට බාර අරගෙන දේවපුත්ත මාර කියන වචනයකුත් පාවිච්චි කළා. දැන් සංයුත්ත නිකායේ දේවපුත්ත මාර සංයුත්තකය කියලා කොටසක් තියෙනවා. ඉඳුරාම මාරය කියලා කෙනෙක් ඇවිල්ලා මේ දේවල් කළා කියලා බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. හැබැයි අපේ බුදුහාමුදුරුවෝ වැඩියෙන්ම පින්වත්නි මුල්ම අවස්ථාවේදී මාර කියන එක පෙන්වුවේ මේ ස්කන්ධ පහටම. එසා මං හිතනවා
ස්කන්ධ පහ මාරය හැටියට බාරගත්තත් මෘත මාරය එහෙම නැත්නම් මරණය මාරය හැටියට බාරගත්තත් ක්ලේශ මාර කෙලෙස් මාරය හැටියට බාරගත්තත් ඊළඟට අபிසංකාර අර හිතේ ඇති වෙන සංස්කාර මේ ත්‍රිභූමියක පහල කරන්නා වූ ඒ සංස්කාර මාරය හැටියට බාරගත්තත් දේවපුත්ත කියන මාර බාරගත්තත් ඒ මාර කියන එක අදහසක් තියෙනවා. ඒ තමයි ඒ සියල්ලගේම කියවෙන කෙලෙස් සම්බන්ධවයි. අපේ හිතේ පහළ වෙන අවිජ්ජා දිට්ඨි ආදී නිසා ඇති වෙන ස්වභාවයක් තමයි මේ මාර කියලා කියන්නේ. ඒ නිසා බුදුහාඳුරෝ මේ සංසාර තරණය මාරයාගෙන් ඈත්වීම හැටියට එහෙම නැත්නම් මරණයෙන් නිදහස් වීම හැටියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. එතකොට පේනවා පින්වත්නි දැන් මේ අයට තේරෙන්න ඕන බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරමින් කියනවා දැන් මේ ඥානවන්ත ගෝපාලකයා මහණෙනි පළමුවෙන්ම මේ සියල්ලම දැනගෙන හරියට තොට දැනගෙන ගංගාවේ සැඩපහර දැනගෙන මෙතර දැනගෙන ඊතර දැනගෙන ඉමස්ස ලෝකස්ස මේ ලෝකය මොකද්ද කියලා දැනගෙන පරස්ස ලෝකස්ස පරලෝ මොකද්ද කියලා දැනගෙන මාරදෙය කියන්නේ මොකද්ද කියලා දැනගෙන අමරාදෙය කියන්නේ ඒ සියල්ලක්ම දැනගෙන තමයි මේ ගවයන් ඊතර කළේ. ඒ නිසා ඒ ගවයෝ නිරුපද්දිතව ගියා. ඒ විතරක් නෙමෙයි මහණෙනි මේ ගවයන් ඊතර කරනකොට මේ ඥානවන්ත ගෝපාලකයා කල්පනා කළා පළමුවෙන් යවන්න ඕන ගෝපිතෘ. ඒ කියන්නේ ගව රැළේ ප්‍රධාන ගවයා. එයා තමයි මේ ජීවිතයේ අත්දැකීම් තියෙන එක්කෙනා. එයා ඉස්සරහට දැම්ම. ගෝ පරිනායකෝ ඊට පස්සේ අර කණ්ඩායම් වල නායකයෝ ඊට පස්සේ දැම්මා. දාලා ඒගොල්ලන් ඉස්සෙල්ලා ඊතර කළා. ඊට පස්සේ අර තරුණ ගවයන් වස්සන් ආදිය ඊතර කරා. තුන්වෙනුව කෘෂ වෙච්ච අර දුර්වල සතුන් ඊතර කළා. ඒ විතරක් නෙවෙයි මහණෙනි එදවස උපන් කුඩා වසු පැටවුණුත් මේ ඥානවන්ත ගෝපාලකයා ඊතර කළා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ බුද්ධ ශාසනය ගන්නකොට පින්වත්නි ගෝ පිතෘ තමයි සරියුත් පුගලන් ආදී උත්තමයන් වහන්සේලා. අපිට තියෙන පූර්වාදර්ශේ මේ ගව නායකයන් වාගේ මේ මහා රහතන් වහන්සේලා උත්තමයන් වහන්සේලා මේ සංසාර තරණය කළා. ඊළඟට අනාගාමී උත්තමයන් වහන්සේලා ඊළඟට අර කුෂ වූ සතුන් හැටියට බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වුවේ සකර්දාගාමී තත්ත්වයටපත් වෙච්ච අය. ඊළඟ කොටස සෝතාපන්න වෙච්ච කොටස. ඒ විතරක් නෙමෙයි මහණෙනි අර එදවස උපන් තරුණකෝ තාවදේව ජාතකෝ මාතු ගෝරවකේන උය්‍යමානෝ තිරියං ගංගාය සෝතං ජෙත්වා සොත්තිනා පාරං අගමාසි. එදවස උපන් වසු පැටියා තමන්ගේ මව්දෙනගේ මාතු ගෝරවකේන අර මවගේ ගෙරවිලි හඬත් එක්ක එයාගේ පිටුපසෙන් ගමන් කරලා ඊතා යහතින් මේ ගංගාව ඈතර කළාය. ඒ ගව පැටියා හැටියට මේ සූත්‍රයේ පෙන්වන්නේ පින්වත්නි සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා. මේ බුද්ධ ශාසනේ පටන් ගන්නකොටම එන ශ්‍රාවකයා තමයි සෝතාපන්න තත්ත්වයට මෙහෙන් ඉන්න ශ්‍රාවකයා තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ පෙන්වන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා. පින්වත්නි අපි සෝතාපන්න වෙන්න ඕන නම් මේ ගංගාව තරණය කරන්න ඕන නම් අර එදවස උපන් වසු පැටියෙක් බවට පත් වෙන්න ඕන. ඒ එදවස උපන් වසු පැටියා අනුගමනය කරන්නේ අර මව්දෙන කිව්වේ අර පූර්වාදර්ශය. බුදුහාමුදුරන්ගේ තියෙන ශාස්ත්‍රුත්වය ඒ වගේම බුදුහාමුදුරන්ගේ ශාස්ත්‍රුත්වය පදනම් කරගෙන මේ ඊතර වුණා වූ සීනාශ්‍රවයන් වහන්සේලා ගැන සිතමින් ඒ එදවස උපන් වසු පැටියා වගේ මේ පළවෙනි ශ්‍රාවකයා ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා තුනුරුවන් කෙරේ අප්‍රමාණ ගෞරවයකින් විශ්වාසකින් කටයුතු කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා.
සද්ධානුසාරී කියලා කියන්නේ මෙතන පින්වත්නි විශේෂයෙන්ම විශ්වාස කරනවා මේ ගංගාව ඈතර වෙන්න ඕන නම් බලන්න ඕන කාරණා. අන්නේ බලන්න ඕන කාරණා මේ ඇත්තන්න මම මතක් කළා. අන්න ඒව තමයි මේ ජීවිතේ නැමැති ගංගාවේ තියෙන්නේ. සලායතන තියෙනවා. ඒ වගේම සැඩපහර තියෙනවා. ඊළඟට තුටුපළවල් තියෙනවා. ඊළඟට මේ මෙතන අර විතර්ක වශයෙන් මේ ගලන ගතිය මේ හැම දෙයක්ම ඒ ඇත්ත විශ්වාස කරනවා. අන්නේ විශ්වාස කිරීම තමයි මේ සූත්‍රයේ සද්ධානුසාරී කියලා කියන්නේ. තුනුරුවන් කෙරේ හුදු විශ්වාසයේ විතරක් නෙමෙයි. සසර ගමනින් එතර වෙන්න ඕන නම් මේවා මෙසේ විය යුතුයි. ස්කන්ධ ධාතු ආයතන වලින් හැදිච්ච මේ බඹයක් පමණ ලෝකය මෙසේය. මේවා අපි තේරුම් ගත්ත තරමට අවබෝධ කරගත්ත තරමට මේකෙන් එතර වෙන්න පුළුවන් කියලා අර ස්කන්ධ ධාතු ආයතන ආදී දේවල් වගේම මේ සූත්‍රයේ මේ පෙන්නපු සලායතන ඒ වගේම ඕග මේ ආදී සියල්ලක්ම පිළිබඳ නිසි විශ්වාසයක් ගෞරවයක් ඇති කරගන්න. ඇති කරමින් මේ ජීවිතය තුලින් ඒව සොයනවා. අන්න ඒ ජීවිතය තුලින් සොයන එක්කෙනා තමයි ධම්මානුසාරී කියලා කිව්වේ. අරවා කෙරෙහි විශ්වාසය තබාගෙන ඒවා කොහේද මේ ගලන ගතිය මගේ ජීවිතයේ තියෙන කියලා ගලන ස්වභාවය දකින්න. ඒ ධම්මානුසාරී. ඊළඟට මේ ගලන ගතිය මේ සලායතන තුල විතරක් නෙමෙයි. මේ විතර්කවලත් තිබෙනවා. සිතිවිලි වලත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නාම රූප දෙකම තුලම තිබෙනවා නේද කියලා ගලන ගතිය ධම්මානුසාරී එයා තේරුම් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ අවිජ්ජා දිට්ඨි කාම භව කියන මේ සැඩපහරවල් මගේ ළඟ තියෙනවා. ඒවා අඩු වෙන වෙලාව කොහොමද? වැඩි වෙන වෙලාව කොහොමද? තුනී වෙන වෙලාව කොහොමද? ඒ හැම දෙයක්ම පිළිබඳ විග්‍රහ කර ගැනීම තමයි පින්වත්නි ධම්මානුසාරී කියලා. එතකොට පේනවා පළවෙනි මේ බුද්ධ ශාසනයේ සෝතාපන්න වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන ශ්‍රාවකයා ගැන තමයි මේ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී. ඒ ශ්‍රාවකයා කොච්චර ඥානවන්ත කෙනෙක් වෙන්න ඕනද කියලා මේ ඇත්තෝ හිතන්ට. වැරදි මත වැරදි දෘෂ්ටි වල ඉඳලා මේ ශාසනයේ මේ සංසාරයෙන් එතර වෙන්න බෑ කියන කාරණේ මේ සූත්‍රයේ දිහා බලනකොට ඊටාම හොඳට පේනවා. එතකොට අද බොහෝ බෞද්ධයන්ට තියෙන ගැටලුව මොකද්ද? මේ ඇත්තන්ට තේරුම් ගන්නට බෑ. නොයෙකුත් පොත්වල තියෙන දේවල් කරගෙන යනෝ මිසක් අනේ මගේ බුදුහාමුදුරුවෝ මොනවද දේශනා කළා තියෙන්නේ මට මේ සංසාරයෙන් ගැලවෙන්න කියන එක හොයන්න හෝ ඒක තේරුම් කරගන්න හෝ වටහා ගන්න හෝ බොහෝ ඇත්තන්ට උවමනාවකුත් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා මේ ඥානවන්ත පිරිස තේරුම් ගන්නට අපිට මේ ලැබිච්ච ආයුෂ, අපිට ලැබිච්ච මේ කාලය, අපිට මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම නිසි විදියට අපි යොදා ගන්න ඕන. නිසි විදියට අපි යොදාගත්තේ නැති වුණොත් මේ ඇත්තෝ හිතුවොත් මොහොතක් හරි අපිට දැම්ම මේක කරගන්න බෑ, ඉදිරියට තමයි කරගන්න පුළුවන් කියලා වැරදි අදහසක් කාගේ හරි අදහසක් නිසා ඇති වෙලා තියෙනවා නම් ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා දිට්ඨියක් හැටියට අපි සලකන්න ඕන. සලකලා අප්‍රමාදේන සම්පාදිත ප්‍රමාද නොවි අපි වහාම කොහොමද මේ ගංගාව තරණය කරන්නේ? මේ බඹයක් පමණ ජීවිතේ නැමැති ගංගාව කොහොමද තරණය කරන්නේ? අනේ මගේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ ධර්ම ඔක්කොම මේ මගේ ජීවිතය තුල දකින්න මට පුළුවන් නේද? ඒ දකින්න එක නේද මේ විදර්ශනාව කියලා කියන්නේ? එහෙම නැත්නම් මොනෝ හරි අනිච්චන් දුක්ඛන් කියන වචන දෙක තුනක් කටපාඩම් කර ගැනීම නෙවෙයි නේද කියන අවබෝධය කෙනෙකුට අවබෝධ වෙන්න ඕන. අන්න එහෙම අවබෝධ වුණොත් පින්වත්නි දැන් එතකොට මේ සූත්‍රයේ කියවනකොට පේනවා අපිට චිත්‍රයක් වාගේ අර පිටින් දැක්ක දේ ජීවිතයේ ඇතුලෙන් අපිට දකින්න පුළුවන්. අන්න ජීවිතයේ ඇතුලෙන් බලමින් සමාධිය දියුණු කරමින් නැවත ධර්ම මානසිකාරය දියුණු කර ගැනීම පින්වත්නි විදර්ශනාව දියුණු කරගන්නට ඒකාන්ත හේතු වෙනවා. සමහර විට මේ සූත්‍රයේම ඇති කෙනෙකුට හොඳ ප්‍රතිවීක්ෂණයක් එහෙම නැත්නම් හොඳ යෝනිසෝ මානසිකාරයකින් යුක්තව
ජීවිතේ විග්‍රහ කරගන්න ජීවිතේ බලන්න අවස්ථාවක් කරගත්තොත් විශාල පරිවර්තනයක් පින්වත්නි මේ ජීවිතේ සම්බන්ධව කරන්න පුළුවන්. අපි කෙලෙස් වලට යට වෙලා කෙලෙස් සැඩ පහරට අහු වෙලා එතරක් මෙතරක් නොදැන මේ සංසාරේ අතරමං වෙලා ඉන්න මේ ජීවිතයට බුදුහාමුදුරුවෝ අපිට මේ පෙන්වන ධර්ම මාර්ගය ඥානවන්ත මිනිස්සෙකුට කොච්චර ආලෝකය ලබා ගන්නට පුළුවන්ද කියන එක කල්පනා කරන්න ඕනේ. ඒ නිසා නැවත නැවත මේ අය මෙනෙහි කරන්නට මගේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු චූල ගෝපාල සූත්‍රයේ අර දුප්පාඤ්ඤ වූ එහෙම නැත්නම් අනුවන ගවපාලකයා කිසිවක් නොදෙන මේ අහිංසක මහ ජනතාව හැසිරවීම නිසා Taman වගේම ලෝකයා අමාරු වැටෙන බවත් මේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති ශ්‍රේෂ්ඨ උත්තමයා හැම විටම තමා පිළිබඳ වගකීම නිසි විදියට ගත්ත ඇත්තා ලෝකයාට අනුශාසනා කරන්නට හැම අතින්ම සුදුසුයි. ඒ සුදුසුකම නිසා ලෝකයා මේ දීර්ඝ රාත්‍රියේ එහෙම නැත්නම් මේ දීර්ඝ සංසාරේ හිතාය සුඛායාති සැප පිණිස දුක් නැති කර ගැනීම පිණිස සංසාරයෙන් එතර වීම සඳහා හේතු වෙන ධර්මයක්මනේ දේශනා කරන්නේ කියන අවබෝධය පින්වත්නි අපි ඇති කර ගන්න ඕන. ඒ අතින් බලනකොට අපිට අපේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේදී හමු වීම මොන තරම් සැපතක්ද කියන කල්පනා කරන්න. ඒ වගේම අපිට පූර්වාදර්ශ හැටියට තියෙන සරියුත් මුගලන් ආනන්ද චුන්ද රාහුල ආදී උත්තමයන් වහන්සේ දෙස බලන්ට ඒ ගෝ පිතෘ ගෝ පරිනායක වගේ කලින්ම ඊතර වෙච්ච උත්තමයන් වහන්සේ දිහා බලාගෙන අපි මේ සසර ගමන ඉවර කරන්න ඕන කියන අදහස ඇති කරගන්න. තරුණ වුණත් කමන්නේ, මහලු වුණත් කමන්නේ, ළමා වුණත් කමන්නේ අපි කවුරුත් මේ දුකින් නිදහස් වෙන්න ඕනේ කියන අදහස තමයි ඇති කරන්න ඕනේ. ඉතින් ඊට වඩා දිගට අපිට අනුශාසනා කරන්නට කාලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ කල්පනා කරගන්නට ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පුණ්‍ය මහිමෙන් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා කියලා සාදු කර ප්‍රාර්ථනා කරන්න.